निस्सितंस चलितं होतीति अयमेकानुपස්සना अनिस्सितो न चलतीति अयं द्वितीयानुपස්සना एवं सम्माद्वैतानुपन्थिनो भिक्खवे भिक्खुनो अपमत्तत्स आतापिनो पहि संसर्यरतो दिन्नां फलानां अन्यतरं फलं पाटिकं कं दिट्ठेव धम्मे अन्या सति वा उपाधिदेशे अनागामि ताति इदमवोच भगवा इदं वत्वा सुगतो अथा परं एतदवोच सत्ता अनिश्चितो न चलति निश्चितो च उपाधियं इत्थभावन्यथा भावं संसारं नाति वर्तते एतमादीनवं ज्ञात्वा निसंशयेषु महाभयं अनिश्चितो अनुपादानो सतो भिक्खु परिभजेति හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අදත් මේ සූදානම් වෙන්නේ ඒ අති ගාම්භීර ද්වේතානුපස්සනා සූත්‍රයේ තවත් එක් පරයයක් 13 වන පරයය පිළිබඳ යම් විග්‍රහයක් කරන්න. ඉතින් අපි දැන් මේ ද්වේතානුපස්සනාවේ විවිධ විග්‍රහයන් කරගෙන ආවා. ඉතින් මේ තථාගතයන් වහන්සේගේ සූත්‍රාන්ත තථාගතයන් වහන්සේ කියනවා තථාගතස්ස බාධිසත් සුතත්තා මේ තථාගතයන් වහන්සේගේ බාහිත වූ සූත්‍රාන්තයන් සූත්‍ර පාඨයන් ගම්භීරා ගම්භීරත්තා අතිශය ගම්භීරයි ලෝකෝත්තරා ලෝකේ නිතර කරන ධමයක් ශුන්‍යතා පටිසංයුක්තා ශුන්‍යතය ගැන කියා දෙන ධමයක්. ඉතින් මෙන්න මේ අතිගාම්භීර දහම් කරුණු වලට කියනවා අභිධම්ම කියලා. අභිධම්ම කියන්නේ සියුම් දහම් කරුණු කියන එක. ඉතින් එවැනි වූ අභිධම්ම පාඨයක් එවැනි වූ සියුම් දහම් පරයයක් තමයි අදත් අපි මේ විස්තර කරන්න සූදානම් වෙන්නේ. තථාගතයන් වහන්සේ එදා ජීවමාන කාලේ ඒ භික්ෂුන් වහන්සේලාට මේ ද්වේතාවය දකින ආකාරය ද්වේතාවය දැකලා ඒ ද්වේතාවෙන් මිදිලා ඒ ශුන්‍යත අනිමිත්ත වූ විමෝක්ෂය සාක්ෂාත් කරන හැටි දේශනා කළා. මේ පරියායදී තථාගතයන් වහන්සේ දේශනයක් කරනවා මේ ආකාරයෙන්. අපි මේකට සජ්ජායනා කරමු ගාථා පාඨයක්. ඒකෙදි කියනවා මේ නිශ්චිතයක් කියලා කෙනෙක් ඉන්නවා. නිශ්චිතයට චලිතයක් තියෙනවා. මෙන්න මේ චලිතයක් තියෙන නිශ්චිතයව හඳුනා ගන්න එක අංගයක්. එක අනුපස්සනාවක්. අනිශ්චිතෝ නචලති. අනිශ්චිත කෙනාට චලනයක් නැති බව සඳහන් වෙනවා. නිශ්චයාට චලනයක් තියෙනවා, අනිශ්චිතයාට චලනයක් නැති බව සඳහන් වෙනවා. මෙන්න මේ අංග දෙක මේ පරියායන් දෙක හොඳින් දැනගන්න එකට කියනවා ද්වේත අනුව දැක ගන්නවා ද්වේතානුපස්සනාව කියලා. මෙන්න මේ ද්වේතාවයේ අනුව දැක ගන්න කෙනාට තථාගතයන් වහන්සේ නැවතත් සාතිකයක් දෙනවා. මේ විදිහට මේ නිසිතයා කවුද අනිසිතයා කවුද කියලා සොයා බලන්න. ඒ ගැඹුරින් විග්‍රහ කරගනිමින් ඒ දහම් පරියාය සොයා බලන කෙනාට ඒ දහම් පරියායේ යෙදෙන කෙනාට ඒ විහරණයේ යෙදෙන කෙනාට ඵල දෙකක් ප්‍රකාශ කරනවා. කොහොම විහරණයේ යෙදෙන කෙනාටද? අප්‍රමාදීව අප්‍රමත්තස් ආතාපිනෝ පහිතස. ඒ කියන්නේ සතර සතිපට්ඨානයේ වඩමින් විහරණය කරන කෙනාට ඵල දෙකක් ලැබෙනවා. දිත්තේව ධම්මේ යඤ්ඤා. මේ ජීවිතයේදීම ලැබෙන ඵල දෙකක්. එකක් නම් අරහත් ඵලය. එහෙම නැතිනම් යම්කිසි උපදියක් ක්ලේශ වුණොත් අනාගාමී ඵලය.
මෙන්න මේක දේශනා කළ තථාගතයන් වහන්සේ ගාථා ස්වරූපයෙන් තවත් ඒක විදහා දක්වන ආකාරයෙන් ප්‍රකාශයක් කරනවා. අනිශ්චිතෝ න චලති, අනිශ්චිතය චලනය වෙන්නේ නැහැ. නිශ්චිතෝච උපාදියං, නිශ්චිතයාට උපාදාන තියෙනවා, උපාදි කරගන්න දෙයක් තියෙනවා. ඉත්ථ භාව අඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති. මේ ඉත්ථ භාවයත් අඤ්ඤතා භාවයත් පිළිබඳ දන්නේ නැති නිසා සංසාරයටම වැටෙනවා. ඒත මාදීනවං යත්වා, මෙන්න මේ ආදීනවය මොකක්ද? යම් නිස්සය වුණොත් ඔහුට සංසාරයක් හිමිවන බව දැනගෙන, ඒ ආදීනව දැනගෙන ඒතමාදීනවං යත්වා නිස්සයේසු මහබ්බයං, මේ නිස්සය කියන එක මහා භයානක දෙයක් බව සඳහන් කරනවා. යම් කෙනෙක් අනිශ්චිත වුණොත්, අනිශ්චිතෝ අනුපාදානෝ, උපාදාන රහිත වුණොත්, සතෝ සතියෙන් යුක්ත භික්ෂුව, සතෝ භික්ඛු පරිභජේති, උට භජනය කරන්න දෙයක් නැහැ, නිබ්බුතයට යනවා. මෙන්න මේක තමයි මේ ගාථාවේ සරල අදහස. දැන් මේකේ මේ කියන වචන පදවල තේරුම අපි ටිකක් විග්‍රහ කරගන්නට ඕන. එතකොට මේ පරියායේදී නිශ්චිතයක් සහ අනිශ්චිතයක් ගැන කියනවා. මේ නිශ්චිතය කවුද, අනිශ්චිතය කවුද කියලා හොයා බලන්නට ඕන. මේක සියුම් කරුණක්, හොඳින් වටහා ගන්නට ඕන කරුණක්. මේ නිශ්චිතය අනිශ්චිතය ගැන බොහෝ තැන්වල තථාගතයන් වහන්සේ දේශනා කරනවා. නිශ්චිතය ගැන අපි මෙහෙම සරලව කිව්වොත්, යමක් ඇසුරු කරගෙන ඉන්න කෙනාට කියනවා නිශ්චිතය කියලා. අනිශ්චිතය කියන්නේ යමක් ඇසුරු කරන්නේ නැතුව ඉන්න කෙනාට කියනවා අනිශ්චිතය කියලා. එතකොට යම් කිසි කෙනෙක් මේ ඇසුරු කරමින් වාසය කරනවා නම් ඔහුට දුකක් උරුම වෙනවා. ඇසුරක් නැත්තම් කිසිවක් සමග ඔහුට දුකක් නැති බව සඳහන් වෙනවා. කුමක්ද එතකොට අපි ඇසුරු කරන්නේ? කුමක්ද ඇසුරු නොකළ යුත්තේ කියලා සොයා බලන්නට ඕන. අපි බොහෝ වෙලාවට එදිනදා ජීවිතයේදී බොහෝ දේවල් ඇසුරු කරනවා. යාළු මිත්‍රයන් පවා ඇසුරු කරනවා. විවිධ පුද්ගලයන් ඇසුරු කරනවා. ද්‍රව්‍ය වස්තු ඇසුරු කරනවා. මෙන්න මේ ඇසුරේ ක්‍රමානුකූලව ගැඹුරට යන ස්වභාවයක් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඇසුරු කළ යුතු දේවල් තියෙනවා, ඇසුරු නොකළ යුතු දේවල් තියෙනවා. භජනය කළ යුතු දේවල් තියෙනවා, භජනය නොකළ යුතු දේවල් තියෙනවා. සේවනය කළ යුතු දේවල් තියෙනවා, සේවනය නොකළ යුතු දේවල් තියෙනවා. මෙන්න මේ ටික හොයා ගන්නට ඕන. මූලික වශයෙන් අපිට කරන්න තියෙන්නේ, අපිට ඇසුරු නොකළ යුත්තේ කවුද? ඒ තමයි පාපක මිත්‍රයන්. අගෝචරේ චරන්තං අනාසනේ නිසින්නම් පාපකේ මිත්තේ භජන්තං. අපිට ගෝචර නැති තැන්වල, අපිට සුදුසු නැති තැන්වල ඉන්න එක, ගෝචර භූමියෙන් තොරව ඉන්න එක, පාපක මිත්‍රයන් භජනය කරන එක අයින් කරන්න කියලා තථාගතයන් වහන්සේ කියනවා. යම් කෙනෙක් මෙන්න මේ පාපක මිත්‍රයන් භජනය කරොත්, අගෝචරේ චරණය කරොත්, අනාසනේ තමන්ට සුදුසු නැති තැන නම් ඉන්නේ, ඒ තැන් වලින් තමන්ට විඝාත පරිලාහ, ආශ්‍රවයන් උපදිනවා. ආසවා විඝාත පරිලාහ. යම් කිසිකකින් මේවා ඇසුරු කරන්නේ නැත්නම්, ඒවා පරිවර්ජන කළොත්, පරිවර්ජයතෝ උපජ්ජයුං ආසවා විඝාත පරිලාහ නොහොಂತಿ. මෙන්න මේ කියන දේවල් ඇසුරු කරන්නේ නැත්නම් ඒ විඝාත පරිලාහ නැහැ කියලා කියනවා. ඉතින් මූලික වශයෙන් අපි ඉස්සෙල්ලාම මේ මගේ යද්දි, දහම් මගේ යද්දි අපිට අසුරු කරන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි කල්යාණ මිත්‍රයා. පාපක මිත්‍රයන්ව අයින් කරන්නට වෙනවා. නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසාදමේ බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ. එතකොට මේ ඇසුර
ගැන සොයාගෙන යනකොට අපිට ඉස්සෙල්ලාම හම්බෙන දෙයක් තමයි මෙන්න මේක. නබජේ පාපකේ මිත්තේ. පාපක මිත්‍රයන්ව භජනය කරන එකෙන් අයින් කරන්න වෙනවා. ඒකම්ම නෙමෙයි යෝනිසෝ පටිසංකා. කියන්නේ ප්‍රඥාවෙන් යුක්තව ඇසුරෙන් අයින් කරන්නට වෙනවා. නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසාදමේ. අදම පුරුෂයන්ව. මේ කතා කරන්නේ මේ නබජේ පාපක මිත්‍රය කියලා කියන්නේ තමන්ව නිවනෙන් එළියට ගෙනියන, නිවන දෙතර නෙමෙයි නිවනෙන් ඈතට ගෙනියන අයව. මෙන්න මේ අයට කියනවා පාපක මිත්‍රයන්. එහෙම නැත්නම් අදම පුරුෂයන් කියලා. මෙන්න මේ අදම පුරුෂයන් මෙතන පුරුෂ කියලා වචනේ තියෙන්නේ කාන්තා පිරිමි පක්ෂ දෙකටම එක හා සමාන වේදන සර්වනාමයක්. මේක සියල්ලම අයිති වෙනවා ඒකට. මෙන්න මේ ආකාරයෙන් තමන්ව නිවනෙන් ඈතට ගෙනියනවා නම් අන්න ඒ වගේ අයව නබජේ භජනය කරන්න එපා කියනවා. නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසාදම්. භජේත මිත්තේ කල්යාණේ. කල්යාණ මිත්‍රයන්ව ඇතුළු කරන්න කියලා කියනවා. භජේත පුරිසුත්තමේ. උත්තම පුරුෂයන්ව ඇතුළු කරන්න කියලා කියනවා. එතකොට තමන් මේ ගමනේ යනකොට තමන්ගේ පෙර පුණ්‍ය මහිමයකුත් තියෙනවා නම් පතිරූප දේශයකත් වාසය කරනවා නම් අන්න ඔහුට මෙන්න මේ කියන කල්යාණ මිත්‍රයන්ව උත්තම පුරුෂයන්ව භජනය කරන්නට ඇසුරු කරන්නට හැකියාවක් ලැබෙනවා. මෙන්න මෙතෙන්දී තමන්ව දහම් මඟ වෙතට ගෙනියනවා මේ කල්යාණ මිත්‍රයන්ව ඇසුරු කිරීමෙන්. මෙන්න මේ වගේ කල්යාණ මිත්‍රයන්ව තථාගතයන් වහන්සේ කියනවා නිදීනංව පවත්තාරං යෝපස්සේ වජ්‍ය දස්සිනං. මේ වගේ කල්යාණ මිත්‍රයන්ව නිදානයක් වගේ ආරක්ෂා කරගන්න කියනවා. තමන්ගේ වැරදි සොයා දෙන, තමන්ගේ වැරදි කියා දෙන. මොකද මෙවැනි කල්යාණ මිත්‍රයන් තමන්ට හරි මඟ පෙන්වනවා, වැරද්ද පෙන්නලා දෙනවා. ඒ නිසා එවැනි වූ අයව නිදීනංව පවත්තාරං. නිදානයක් වගේ ආරක්ෂා කරන්න කියනවා. ඉතින් මේ ආකාරයෙන් අපේ ඇසුර ක්‍රමක්‍රමයෙන් හොඳ පැත්තට ගෙන යන්නට ඕන. මේ විදිහට නිශ්චිතය කවුද අනිශ්චිතය කවුද? නිශ්චිතය කළ යුත්තේ මොකද්ද? අනිශ්චිත කළ යුත්තේ මොකද්ද? ඇසුර නොකළ යුත්තේ මොකද්ද? ඇසුර කළ යුත්තේ මොකද්ද කියන එක තමන් ක්‍රමානුකූලව හොයාගෙන යන්නට ඕන. මෙන්න මේ විදිහට තමන්ට කල්යාණ මිත්‍රයෙක් හම්බුනහම මේ කල්යාණ මිත්‍රයා තමන්ට කියා දෙනවා තවදුරටත් ඇසුරු කළ යුත්තේ මොකද්ද? ඇසුරු නොකළ යුත්තේ මොකද්ද කියලා. දහම් කරුණු වටහා ගන්නවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ දහම් කරුණු වටහාගෙන ඒ පිළිබඳ තවදුරටත් යනකොට තමන්ට පුළුවන් මේ සීලයක් තියෙනවා නිවන දෙසට ගෙන යන. ඒකට කියනවා පාතිමෝක්ඛ සංවර සංවෘත සීලය කියලා. මෙන්න මෙවැනි වූ සීලයක් ඇසුරු කරන්නට ඕන. සීලබ්බත පරාමාස වූ නිවනෙන් ඈතට ගෙන යන යම් කිසි සීලයක් තියෙනවා නම් ඒකෙන් වෙන් වෙන්නට ඕන. තවදුරටත් හිත හොඳින් ගැඹුරට විග්‍රහ කරගෙන යනකොට මොන තමන්ට තවත් දෙයක් හම්බ වෙනවා. ඒ තමයි තමන්ගේ හිතේ ඇතිවන්නා වූ පාපක විතක්ක. තමන්ගේ චිත්තය තුළ ඇති වෙනවා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක. මෙන්න මේවා නිශ්චිත කරගත්තොත්, මේවා ඇසුරු කරන්න පටන් ගත්තොත් තමන්ට බාධාවක් වෙන්නේ නිවනට යන්නට. තමන්ගෙන් පරිබාහිරයටත් මේකෙන් අවඩක්මයි සිද්ධ වෙන්නේ. අත්තව්‍යාබාධ සංවත්තති. තමන්ගේ ආබාධයකටත් ඒක හේතු වෙනවා, අනුන්ගේ ආබාධයන්ටත් හේතු වෙනවා. ඒ නිසා මෙන්න මේ කාම විතක්කයන් හඳුනා ගන්නට පෙරවීරිය දරන්න ඕන. ඒ වගේම ව්‍යාපාද විතක්කයන්, හිංසා විතක්කයන්. මෙන්න මේ විතක්කයන් හඳුනාගත්තාම ඒවත් එක්ක තියෙන ඇසුර Tamanට අයින් කරගන්නට පුළුවන්. ඒ වෙනුවට ඇසුරු කරන්න එකක් තියෙනවා. ඒ තමයි නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක. නෙක්ඛම්මයේ පිළිබඳ කාමයෙන් නික්මෙන අදහස් ඇසුරු කරන්නට වෙනවා.
ව්‍යාපාදයේ වෙනුවට මෙත් සිතක් ඇතුළු කරන්නට වෙනවා. හිංසාව වෙනුවට කරුණා සිතක්, අව්‍යාපාද අවිහිංසා සිතක් ඇසුරු කරන්නට වෙනවා. දැන් මේ විදිහට මේ ඇසුර ක්‍රමක්‍රමයෙන් සියුම් වේගන යනවා මේ පුද්ගලයාගේ. තථාගතයන් වහන්සේ කියනවා බහුලව කාම විතක්ක නැසුරු කරන්නේ. නෙක්කම විතක්ක අයින් වෙලා කාම විතක්ක වලටම තමයි ඉඩ ඇතිවන්නේ. බහුලව නෙක්කම විතක්ක ඇති වෙනවනම් කාම විතක්කයන්ට ඉඩ නැතු වෙනවා. මේ විදිහට අර පාපක අකුසල ධම්මා විතක්ක තියෙනවා. මෙන්න මේ වෙනුවට කුසල උපසංහිත විතක්කයන් ඇසුරු කරමින් යනවා. දැන් මෙහෙම යනකොට මේ ඇසුරු කළ යුත්තේ ඇසුරු නොකළ යුත්තේ ආදී වශයෙන් යනකොට එක්තරා අවස්ථාවක් එනවා මේ සීළු දේවල් පැන නගින මූලික අවස්ථාවක්. දැන් මේ විතක්ක පටන් ගත්තේ කොහෙන්ද? කාම ධාතුවෙන්. යමෙක් කාම ධාතුව ඇසුරු කරනවා නම් කාම ධාතුවට පටිච්ච වෙලා කාම විතක්ක. ව්‍යාපාද ධාතුව ඇසුරු කරනවා නම් ව්‍යාපාද ධාතුවට පටිච්ච වෙලා ව්‍යාපාද විතක්ක. හිංසා ධාතුව ඇසුරු කරනවා නම් ඊට පටිච්ච වෙලා හිංසා විතක්ක. ඒ වෙනුවට නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද, අවිහිංසා ධාතු ඇසුරු කරනවා නම් ඒහා සමාන විතක්කයන් ਵਿਚාරයන් පෙරනගිනවා. දැන් මෙහෙම ගිහිල්ලා සිත සියුම් වෙනකොට ඔන්න එක තැනකට එනවා. ඒ තැන තමයි අර මූලික රාග දෝෂ මෝහ කියන තැන. මේ සියල්ලටම හේතුකාරක උනේ රාග දෝෂ මෝහ. කාම විතක්කයක් වේවා නෙක්ඛම් විතක්කයක් වේවා. මේ සියල්ලට හේතුකාරක උනේ රාග දෝෂ මෝහ. මෙන්න එතෙන්ට එනවා. දැන් මෙතුවක් කාලයක් අපි මොකද කරේ? පාපක මිත්‍රයන් වෙනුවට කල්යාණ මිත්‍රයන් ඇසුරු කරා. සීලබ්බත පරාමාස වෙනුවට පාතිමෝක්ඛ සංවර සංවත සීලයක් ඇසුරු කරා. ඒ වගේම මේ විතක්ක ਵਿਚාරයන් පාපක විතක්ක ਵਿਚාරයන් වෙනුවට කුසලූප සංහිත විතක්ක ਵਿਚාරයන් ඇසුරු කරා. එහෙම කරමින් ඇවිල්ලා අවසාන එක තැනකට එනවා මෙන්න මේ සියුම් තැනට. දැන් ඕලාරික මට්ටම් පහු කරගෙන ඇවිල්ලා මේ හිත ගවේෂණය කරගෙන යනකොට තමන්ට අත්විඳින්නට පුළුවන් විවිධ අවස්ථාවන් මම මේ විස්තර කරේ. ඒක තමන්ට අත්විඳින්නට පුළුවන්. මෙන්න මේ සියුම් අවස්ථාවන් වලට එනකොට ටිකක් ඒක අත්දැකීමෙන් ලබන්න ටිකක් අපහසුයි. මොකද සියුම් අවස්ථාවන් නිසා ඒකෙත් නම් කිසි කෙනෙක් දැහැන් වඩමින් ඒ තමන්ගේ සිත ගවේෂණය කරනවා නම් මේවා දැක ගන්න පුළුවන්. මේ කාම ධාතු අවස්ථාවන් උපදින අවස්ථාව දක්වා එනකොට ඔන්න අවස්ථාවක් එනවා අනිශ්චිතෝ නිශ්චිතස්ස චලිතං අනිශ්චිතෝ නචලති කියන අවස්ථාව. දැන් අපි පාපක විතක්ක ਵਿਚාරයන් ඇසුරු අයින් කරන්න ඊහා සමාන ඊට වඩා හොඳ දේවල් උපයෝගී කරගත්ත තමයි. නමුත් එක අවස්ථාවක් එනවා ඒ හොඳයි කියපු දේවල් ඇසුරෙන් අයින් වෙන තැනක්. අන්නේ සියලු ඇසුරන්ගෙන් අයින් වෙන තැන ගැනයි මේ ද්වේතානුපස්සනාවේ මේ කතාව සිද්ධ වෙන්නේ. ඒක නිසා මේකට කියනවා සියුම් දහමක් කියලා. යම් කිසි හේකින් නිශ්චිතයාට චලිතයක් තියෙනවා කියලා කියනවා. නිශ්චිත කරන්නේ මොනවද අවස්ථානේ? මුල්ම තැනට ගියොත් රාගය ඇසුරු කරනවා, දෝෂය ඇසුරු කරනවා, මෝහය ඇසුරු කරනවා. මෙන්න මේ කියන තුන් හේතුන් රාග දෝෂ මෝහයන් ඇසුරු කරද්දී ඔහුට චලිතයක් තියෙනවා. ඔහුගේ හිත කම්පණය වෙනවා. ඉන්ජිතයක් බාටපත් වෙනවා. විකම්පති වෙනවා. කුප්ප වෙනවා. මේ සියලු ඇසුරු නැවතුනොත් අන්න උඩ කියනවා අනිශ්චිතයා කියලා. එතකොට අනිශ්චිත ස්වභාවය කොයි වගේද? යම් කිසි හේකින් තමන්ගේ චිත්තසංතානයේ රාග දෝෂ මෝහ පැන නගින්නේ නැතිනම් අන්නේ අවස්ථාවට කියනවා නිරෝධය පසක් කළ අවස්ථාව. ඒ අවස්ථාවට කියනවා අනිශ්චිත අවස්ථාව කියලා.
මෙන්න මේ தත්ත්වය දක්වා හිත දියුණු කරන්නට ඕන. ඒකට තමයි මේ දැහැම් මගක් තියෙන්නේ. තේ ජායිනෝ මේ දැහැන් වඩන කෙනා නිච්ඡං නිරතුරුව කරන්න ඕන. දල්ල පරක්කමෙන් යුක්තව. තේ ජායිනෝ සාතතිකා නිච්ඡං දල්ල පරක්කමෝ. කුසන්ති දීරා නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං. මේ නිරන්තරයෙන් ආර්ධයන් වඩන්නාට මෙන්න මේ Nirodhe පසක් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ தත්ත්වය දක්වා හිත දියුණු කරන්නට ඕන. මෙන්න මේ தත්ත්වයට හිත දියුණු කරපුවාම ඔහු කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියන ධාතු තුනෙන්ම මිදුණු අවස්ථාව වෙනකොට අන්න ඔහු කිසිම ඇසුරක් නැති කෙනෙක් බවට පත් වෙනවා. කාම භවයත් එක්ක ඇසුරක් නැහැ. රූප භවයත් එක්ක ඇසුරක් නැහැ. අරූපී භවයත් එක්ක ඇසුරක් නැහැ. මෙන්න මේ ඇසුර නැති තැනට කියනවා අනිශ්චිතයා කියලා. මෙන්න මේ අනිශ්චිතයා නචලති. අනිශ්චිතෝ නචලති කියන්නේ ඒකයි. සැලෙන්න දෙයක් නැහැ. කාම භවයට අයිති දෙයකින් සැලෙන්න දෙයක් නැහැ. රූප භවයට අයිති දෙයකින් සැලෙන්න දෙයක්වත් නැහැ. අරූප භවයට අයිති දෙයකින් සැලෙන්න දෙයක් නැහැ. මෙන්න මේ චලනයේ නැතු වෙනවා. යම් කිසි කෙනෙක් නිසිත වුණොත් රාගය අල්ප මාත්‍ර ප්‍රමාණයක් හරි ඇති වුණොත් ඔහුට චලිතයක් තියෙනවා. සිත සැලෙනවා. ඒ වගේම ඔහුට උපය උපාදාන ඇති වෙනවා. ඒ නිසා අනිශ්චිතෝන චලති නිසිතෝච උපාදියම් වෙනවා. නිසිත කරගත්තොත් මේ ඉත්තභාව අඤ්ඤතාභාවං කියන වෙනම පරයයක් තියෙනවා. ඒක මේ අවස්ථාවේ විස්තර කරන්න යන්නේ නැහැ. ඒක මම පෙරත් සංක්ෂිප්තව විස්තර කරා. ඒක වෙනම දීර්ඝව විස්තර කළ යුත්තක්. මොකද්ද මේ ඉත්තභාව අඤ්ඤතාභාවය කියන්නේ කියන එක. ඒකත් අතිශය සියුම් දහම් කරුණක්. නමුත් මේ අවස්ථාව අපි වැඩිපුර අවධානය යොදන්නේ මේ නිසිතය අනිසිතය කියන ධර්මතාව දෙකට. දැනට මේ නිසිත වුණොත් ඔහුට සංසාරයක් හිමි වෙන බවත් ඉත්තභාවයේ අඤ්ඤතාභාවයක් බවට පෙරලෙන බවත් දැනට මතක තබා ගන්න. ඉතින් මේ ආකාරයෙන් යම් කෙනෙක් අනිශ්චිතෝ රාග දෝෂ මොහ ඇසුර නවත්තලා දැමුවා නම් අන්න ඔහුට උපය උපාදාන නැහැ. අනිශ්චිතෝ අනුපාදානෝ තත්වයටපත් වෙනවා. මෙන්න මේ අවස්ථාව සදා සතිමත් අවස්ථාව පච්චුපට්ඨිත සති. අනිශ්චිතෝ අනුපාදානෝ සතෝ බික්ඛු පරිබ්බජේති. මෙන්න මෙහෙම සතියෙන් වාසය කරන භික්ෂුවට භජනය කරන්න දෙයක් නැහැ. නිබ්බුතය සාක්ෂාත් කළ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් බොහොම සරලව ගත්තොත් නිශ්චිතයා කියන්නේ රාග දෝෂ මෝහත් එක්ක ඇසුරේ යෙදෙන කෙනා. උහුට චලිතයක් තියෙනවා, කම්පනයක් තියෙනවා. අනිශ්චිතයා කියන්නේ රාග දෝෂ මෝහත් එක්ක ඇසුර නවත්තපු කෙනා. Nirodhe පසක් කළ කෙනා උහුට චලිතයක් නැහැ. මෙන්න මේ දහම් පරයය තථාගතයන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කරනවා. මම එක්තරා අවස්ථාවක උපුටා දක්වන්නම් මේ සූත්‍රයේ තියෙන තැන් වලින් ඉතින් ඔබතුමාලට කියලාත් වටහා ගන්න පුළුවන් මේ ගැඹුරු දහම් කාරණා. එක්තරා අවස්ථාවක චන්නහාමුදුරුව අසනීප වෙනවා. චන්නහාමුදුරුව කියලා කියන්නේ අර තථාගතයන් වහන්සේගේ ගිහි කල උදව් උපකාර කළ චන්න ඇමති නෙමෙයි මේ වෙනත් චන්නහාමුදුරුව නමක්. එන්න මේ චන්නහාමුදුරුව අසනීප වෙනකොට මේක තියෙන්නේ චන්නෝවාද සූත්‍රයේ. චන්නහාමුදුරුව අසනීප වුණාම සාරිපුත්ත මහරහතන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේ යන මුන්නාන්සේව බලන්න. ගිහිල්ලා ඉතින් දෙන්න නොයෙකුත් අවවාද දෙනවා. මෙන්න මේ අවවාද දෙනකොට චුන්ද හාමුදුරුවෝ එක අවවාදයක් දෙනවා. චන්න හාමුදුරන්ට. චන්න හාමුදුරන්ට කියනවා අපේ තථාගතයන් වහන්සේ මෙන්න මේ අවවාදය මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න කියලා নিরතුරුව දේශනා කරලා තියෙන දෙයක්. ඒ කියන්නේ මේ
මේ කියන පරියාය තථාගතයන් වහන්සේ නිරතුරුව දේශනා කළ දෙයක් බව මේ සූත්‍රයේ සඳහන් වෙනවා. මොකද්ද නිරතුරුව දේශනා කළ අවවාදය? එන්න මේ පෙර කියපු කාරණේම තමයි. එතෙන්දි කියනවා නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්ති. චලිතේ අසති පස්සද්දී පස්සද්දියා සති නති නොහෝති. නතියා අසති ආගති ගති නොහෝති. ආගති ගතියා අසති චුතූපපාතේ නොහෝති. චුතූපපාතේ අසති නේව ඉද න හුරං න උභයමන්තරේන ඒසේවන්තෝ දුක්ඛස්සාති. මෙන්න මේ අවවාදය දෙනවා චන්නහාමුදුරුවන්ට. මේ චුන්දහාමුදුරුවෝ කියනවා තථාගතයන් වහන්සේ නිරතුරුව මෙන්න මේක සිහියේ තබා ගන්න, මෙන්න මේක විතක්ක කරන්න, ਵਿਚාර කරන්න කියලා අපිට උපදෙස් දීලා තියෙනවා. කුමක්ද? හැමතිස්සෙම හිතන්න ඕන නිස්සිතස්ස චලිතං. නිස්සිත හැමතිස්සෙම සැලෙනවා. ඔහුගේ සිත ස්පන්දනං චපලං චිත්තං. හැමතිස්සෙම ස්පන්දනය වෙන ගැහෙන චපල චිත්තයක් තමයි නිස්සිතයාට තියෙන්නේ. නිස්සිතයාට තියෙන්නේ. ඉතින් නිස්සිතයා කවුද? රාග දෝෂ මෝහ ඇසුරු කරන්නා, නිස්සය කරගන්නා කෙනා. යම් කිසි කෙනෙක් රාග දෝෂ මොහ ඇසුරු කරන්නේ නැත්නම් ඔහුට කියනවා අනිසිතයා කියලා. මෙන්න මේ අනිසිතයාට චලිතං නැත්ති. ඔහුට චලිතයක් නැහැ. සැලෙන්න හේතුවක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. මෙන්න මෙහෙම බය වෙන්න දෙයක් නැත්නම්, සැලෙන්න දෙයක් නැත්නම්, රාග දෝෂ මෝහ සිතක පැන නගින්නේ නැත්නම්, අන්න ඒ අවස්ථාවේදී කියනවා පස්සද්ධිය ඇති වෙච්ච අවස්ථාව කියලා. මේ පස්සද්ධිය කියලා කියන්නේ ඒකෙත් ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් සමහරලාට ගන්නවා පස්සද්ධිය කියවහම මේ කාය පස්සද්ධිය කියලා. මේ ලේ මස් සහිත කයේ තියෙන යම් කිසි සුවපහසු විහරණයක් පිළිබඳ කතාවක්. නමුත් මේ කතා කරන්නේ මේ එහෙම එකක් නෙමෙයි. මේ චිත්ත ස්වභාවයක් ගැන කතා කරන්නේ. මේ කතා කරන්නේ චලිතේ අසති පස්සද්ධිය කියලා කියන්නේ මේ අවස්ථාව වෙනකොට රාග දෝෂ මෝහ හිතේ පැන නගින්නේ නැත්නම්, අන්න ඒ අවස්ථාවේ පංච උපාදානස්කන්ධ හැදෙන්නේ නැති බව තමයි පස්සද්ධිය කියලා කියන්නේ. එතකොට රාග දෝෂ මෝහ අනිශ්චිතය න චලති. උට සැලෙන්න දෙයක් නැහැ. පංච උපාදානස්කන්ධ පැන නගින්නේ නැති අවස්ථාව, නිරෝධ අවස්ථාව. මෙන්න මේ පංච උපාදානස්කන්ධ නැති පස්සද්ධිය අවස්ථාව. පස්සද්ධියා සති. පස්සද්ධිය ඇති කල්ලි නති නොහෝති. ඔහුට නතු වෙන්න දෙයක් නැහැ. මෙතුවක් කාලයක් අපි රාගයන්ට නතු වුණා. දෝෂයට නතු වෙලා, මෝහයට නතු වෙලා ආස්වාද ලෝකයක් ගොඩනගෙන හැටි දන්නේ නැතුව ආස්වාද ලෝක පසුපස හඹා ගියා. මායයටයි නතු වෙලා හිටියේ. මෙන්න මෙහෙම නතු වෙන ස්වභාවය නතු යනවා. පස්සද්ධිය ඇති කල්හි නති නොහෝති. මෙහෙම කාටවත් නතු වෙන්නේ නැත්තම්, අවනත වෙන්න කෙනෙක් නැත්තම්, නතියා අසති ආගති ගති නොහෝති. කාටවත් නතු වෙන්නේ නැත්තම් ඔහුට ගති ස්වභාවයන් පැන නගින්නේ නැහැ. ගති ස්වභාව පහක් තියෙනවා. නිරය ගති, තිරච්ඡාන ගති, പ്രേත ගති, මනුස්ස ගති, දේව ගති කියලා ගති පහක් තියෙනවා. මෙන්න මේ එක ගතියකටවත් ඔහු යටත් වෙන්නේ නැහැ. මේ රාග දෝෂ මොහයට නතු වෙන්නේ නැත්තම්. මේක මේ ජීවිතයේදී මේ මොහොතේ අත්විඳින්න පුළුවන් දෙයක්. මේ ගති ටික. මේ අවස්ථාවේ මිනිසෙක් වෙලා තිරිසනෙක් වගේ හැසිරෙන්නත් පුළුවන්. දෙවියෙක් වගේ ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ගති පහටම අයිති නැති කෙනෙක් වශයෙන් ඉන්නත් පුළුවන්. ඉතින් යම් කිසි කෙනෙක්ගේ හිතේ රාග දෝෂ මෝහ මේ අවස්ථාවේ පැන නගින්න නැත්නම් අන්න ඔහුට නතු වෙන්න දෙයක් නැහැ. ඔහුට ගති නැතුව යනවා.
ආගති ගති නොහෝති. දේව ගතියක්වත් මනුෂ්‍ය ගතියක්වත් තිරිසන් ගතියක්වත් പ്രേත විෂය ගතියක්වත් නිරේ ගතියක්වත් ඔහුට ඒ අවස්ථාවේ පණවන්නට බෑ. ගතිය ආසති උහුට ගති නැත්තම් අන්න ගති නැති තැන ජාති ජරා මරණ මොනවත් පණවන්න බෑ. ඒ නිසා ගතිය අසති චුතූපපාතේ නොහෝති. චුති උත්පත්ති පණවන්න පුළුවන් ක්‍රමවේදයක් මේ ලෝකේ නැහැ. මෙන්න මේ චුතු උත්පත්ති ඒ අවස්ථාවේ දෙන්නේ නැහැ. චුතු උත්පත්ති මේ අවස්ථාවේ මේ චිත්ත සංතානිය යෙදෙන්නේ නැත්නම් ඔහුට නේව ඉද නහුරං නෝබේමන්තරේන මෙහිත් නෑ එහිත් නෑ ඒ අතරත් නෑ. මේ මෙහිත් නෑ එහිත් නෑ ඒ අතරත් නෑ කියන එක වෙනම විස්තර කළ යුතු කාරණාවක්. නමුත් මේ අවස්ථාවේ ඒක විස්තර කරන්න යන්නේ නෑ. දැනට මතක තියාගන්න. නේව ඉද මේ කතාව අර බාහ්‍ය සූත්‍රයේත් බාහ්‍ය හාමුදුරන්ටත් කියන එකක් නේ. නේව ඉද නහුරං නෝබේමන්තරේන කියන එක. මෙහිත් නෑ එහිත් නෑ ඒ අතරමැදත් නෑ කියන එක. කෙසේ නමුත් මේ අවස්ථාවේ ගන්න චුතු උත්පත්ති පණවන්නට බෑ මේ මෙවැනි වූ සිතක් ඇති කෙනෙකුට. ඉතින් මෙන්න මේ කාරණය තමයි එදා ඒ චුන්දහාමුදුරුව චන්නහාමුදුරන්ට දෙන අවවාදය. ඒකත් පටන් ගන්න මේ නිශ්චිතය අනිශ්චිතයත් එක්ක. දැනට අපිට මේ සවිතක්ක සවිචාර වඩන්නට මෙන්න මේ නිසිත අනිසිත ස්වභාවය මේ ප්‍රමාණය දැනගත්තාම ඇති. තවත් ඕක ගැන කියවෙන සූත්‍රයක් තමයි තතිය චේතනා කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේකේ නිශ්චිතයා කියන කෑල්ල එතන නැති වුණාට ඒකේ මුල් කෑල්ල වෙන වචන වලින් සඳහන් වෙනවා. කොහොමද ඒක කියන්නේ? යංච භික්කවේ චේතේති යංච ප්‍රකප්පේති යංච අනුසේති. යංච භික්කවේ චේතේති යංච ප්‍රකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඤ්ඤාණස්වතිතියා ආරම්මනේ සතිපතිට්ඨා විඤ්ඤාණස්ස හෝති තස්මින් පතිට්ඨිතේ විඤ්ඤාණේ විරුල්හේ නති හෝති නතියා සති ආගති ගති හෝති ආගති ගතියා සති චුතූපපාතේ හෝති චුතූපපාතේ සති ආයතින් ජාති ජරා මරණ शोक परिदेव दुःख दोमनस्ස උපායාසා සම්භවಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛං කන්දස්ස සමුදයෝ හෝති. මෙන්න මේකේ මෙහෙම පරයයක් විස්තර කරනවා. යම් කෙනෙක්ගේ මේ ආරම්මන ඇති කල්හි අපි ආරම්මන පරියාය ගැන පෙර ආරම්භ දේශනාවේදී විස්තර කරා. මේ සිතක් ආරම්භ වෙන තැන තමයි අපි කියන්නේ රාග දෝෂ මෝහ අර කාම ධාතුවේ මුල් අවස්ථාවේ. තාම මේ පංච උපාදානස්කන්ධ ආස්වාදයක් ලැබිච්ච තරමට ලොකු වෙලා නැහැ. නමුත් අර මුල් අවස්ථාවේ රාග දෝෂ මෝහ මුසු වෙන තැන ආගන්තුක උපක්ඛලේශ බැස ගන්න මුල්ම අවස්ථාව තමයි ආරම්මන කියලා කියන්නේ. මෙන්න මේ ආරම්මනයක් ඇතිකල්ලි තමයි චේතනා ප්‍රකල්පනා ආදී වශයෙන් අනුසය ආදී වශයෙන් දේවල් රඳන්නේ. එතකොට ආරම්මනේ සති පතිට්ඨා විඤ්ඤාණස්ස හෝති. ආරම්මණයක් ඇති කල්ලි තමයි පතිට්ඨිත විඤ්ඤාණයක් එන්නේ. මෙන්න මේ පතිට්ඨිත විඤ්ඤාණය ඇති කල්ලි තස්මින් පතිට්ඨිතේ විඤ්ඤාණේ විරුල්ලේ. මේ පතිට්ඨිත විඤ්ඤාණය විරුල්ල වුණාම තමයි නැති කියන ස්වභාවයට එන්නේ. එතකොට මේක මේ මුල් අවස්ථාවේ කියන්නේ ආරම්මණයක් ඇති වෙනවා කියන්නේම කුමක්ද? අන්න ඇසුරු කරා කියන අවස්ථාව. නිශ්චිතයා කියන එක. කුමක්ද ඇසුරු කරේ? රාග, දෝෂ, මෝහ කියන කරුණු තුනෙන් එකක් ඇසුරු කරා. අන්න ඒ අවස්ථාවේ සිත ආරම්භ වුණා. මෙන්න මේ ආරම්මන අවස්ථාව, මන ඇරඹුණු අවස්ථාව ආරම්මන කියලා කියනවා. ආරම්මණය ඇති කල්ලි තමයි පතිට්ඨිත විඥානයක් බවට පත් වෙන්නේ. අන්න එතන චලිතයක් ඇති වෙනවා. පංච උපාදානස්කන්ධ ලෝකයේ මුල් තැන, මුල පටන් ගන්න තැන. මෙන්න මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ මෙහෙම පතිත වුණාම නාම රූපේට තස්මින් පතිට්ඨිතේ විඥානේ විරුල්ල වෙනවා.
මේ පතිත්ථිත විඥානයේ විරුල්ල වෙනකොට එතන පස්සද්ධිය අහිමි වෙනවා. පස්සද්ධිය කියලා කියන්නේ අර පංච උපාදානස්කන්ධයන්ගේ නොමැති ස්වභාවය. මෙතන පස්සද්ධිය අහිමි වෙලා යනවා. තථාගතයන් වහන්සේ එක්තරා අවස්ථාවක අහනවා පස්සද්ධිය කොහෙද දැකිය හැක්කේ කියලා. ඒවල දෙන උත්තරයක් තමයි මේ පස්සද්ධිය කියන එක දැකිය හැක්කේ සතරවෙනි දැහැනේදී කියලා. මොකද සතරවෙනි දැහැනට යනකොට අර සියුම්ව වෙච්ච වූ යම්කිසි පංච උපාස්කන්ධයක් තියෙනවා නම් ඒකත් නිරුද්ධ නිසා ඒ අවස්ථාවේ මේ ඕලාරික ආස්වාදකයක් ගොඩනගන්නා වූ පංච උපාදානස්කන්ධ ස්වභාවය නැහැ. ඉතින් මෙන්න මේ අවස්ථාව තමයි මේ පස්සද්ධි කියලා කියන්නේ. ඒතර මුලින් ආරම්මණයක් ඇති වෙනකොට අන්නේ අවස්ථාව ආශ්‍රිත ඇසුරු කරපු තැන වෙනවා. ඒ ඇසුරු කරපු තැනට පතික්කිත විඥානයක් බැසගෙන පංච උපාදානස්කන්ධයක් හදන වැඩේ පටන් ගන්නවා. මෙන්න මේක විරුල්ල වෙනකොට මොකද වෙන්නේ? Taman නතු වෙලා ඉවරයි. කාටද? මාරයාට. මාර සිතුවිලි වලට. මොනවද? රාග, දෝෂ, මෝහ, කාමාතේ, පඨමා, සේන ආදී වශයෙන් ඒ කාම ධාතුවේ නම් ඒ දහම් කරනකොට Taman නතු වෙලා අවනත වෙලා ඉවරයි. ඉතින් Taman ඒ මාරයාට අවනත වුණා නම් ඊට පස්සේ ඔහුට ඒහා සමාන ගති ටිකක් පිහිටනවා. කාම ධාතුවේ නම් මනුස්ස ගති. මෙන්න මේ ගති පිහිටන නිසා ඔහුට චුතියක් උත්පත්තියක් පනවන්නට පුළුවන්. මේ චුති උත්පත්ති කියන්නේ මේ මැරෙනවා කියන එක නෙමෙයි, මේ චිත්ත ස්වභාවයක් ගැන මේ කතා කරන්නේ. මේ චුති උත්පත්ති කියන එක මේ මොහොතේ හැම වෙලාවෙම සිද්ධ වෙන දෙයක්. මරණ අවස්ථාව, ජීවිතයේ අවසන් වෙන අවස්ථාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ චුතූපපාත කියන්නේ මේ මොහොතේ වෙන සිද්ධාන්තයක් ගැනයි මේ කතා කරන්නේ. ඒ ඥානයක් එක්කෙන එකක්. ජීවිත අවසානයත් එක්කෙන එකක් ගැන නෙමෙයි මේ. මෙන්න මේ ගතිය එනකොට ඔහුට චුතූපපාත නොයෙකුත් මනුස්ස ಜಾති තිරිසන් වැඩ කරන්න පුළුවන්. මනුස්සයාට තිරිසන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඒකයි. සමහරවිට මිනිස්සු දේව ගතිත් වඩාගත්ත මිනිස්සු ඉන්නවා. බ්‍රහ්ම ගති වඩාගත්ත මිනිස්සු ඉන්නවා. සතර බ්‍රහ්ම විහරණය කරන බ්‍රහ්ම තත්වයටපත් වූ මිනිස්සු ඉන්නවා. ඒ වගේම දේවත්වයටපත් වූ මිනිස්සු ඉන්නවා. තිරිසන් අපායට ඉමිකම් කියන තිරිසන් අපායටපත් වූ මිනිස්සුත් ඉන්නවා. පෙරේත විශේෂයට ඇති මිනිස්සුත් ඉන්නවා. මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ සිතේ චුතුත්පත්ති නැති වෙනවා. මේ සියල්ලම නැවත නැවතත් මොකක්ද ගෙන දෙන්නේ? ආයිතින් නැවත නැවත ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මේ දුක්ඛන්දේ සමුදයයි. එතකොට මේ කතා කරන්නේ මොකක් ගැන? දුක්ඛන්ද කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකයි මේ කතා කරන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධ දුක්ඛන්ද ගෙන දෙන ආකාරය තමයි ඔය පෙර විස්තර කරේ. නිසිත වෙලා. හැබැයි යම් කිසි හේකින් යතෝචකෝ භික්ඛවේ නෝචේව චේතේති නොචේව චේතේති නොච ප්‍රකම්පේති නොච අනුසේති ආරම්මන මේතං නොහෝති විඤ්ඤාණස්ස තිටියා ආරම්මනේ අසති පතිට්ඨා විඤ්ඤාණස්ස නොහෝති තදප් පතිට්ඨිතේ විඤ්ඤානේ අවිරුල්ලේ නති නොහෝති නතිය අසති ආගති ගති නොහෝති ආගති ගතිය අසති චුතූපපාතේ නොහෝති චුතූපපාතේ අසති ආයතින් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුද්ධಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. මේ ආකාරයෙන් යම් කිසි කෙනෙක් ආරම්මණය අසති, ආරම්මණයක් නැති කල්ලි, ඒ කියන්නේ ඇසුරක් නැති කල්ලි, රාග දෝෂ මෝහ ඇසුරක් නැති කල්ලි ඔහුට ප්‍රකල්පනා චේතනා අනුසය කියන ඒවා රඳන්නේ නැහැ. මෙන්න මේ රාග දෝෂ මෝහ නොමැතිනම්
අරමුණු නැති යන ස්වභාවයක් තියෙනවා. වොච්චිජ්ජතාරම්මණං කියලා කියනවා ඒකට. ආරම්මනේ අසති. අරමුණක් නැත්තම් රාග දෝෂ මොහ ඇසුරක් නැත්තම් පතිට්ඨිතා විඥානං නොහොති. පතිත වූ විඥානයක් ඔහුට නැති බවයි සඳහන් වෙන්නේ. රාම රූපයට විඥානයක් පතිතවන්නේ නැහැ. සංවිදං අපපතිට්ඨිතේ විඥානේ. මේ විදිහට අපපතිට්ඨ විඥානයක් තියෙනවනේ. මෙන්න මේ අපපතිට්ඨ විඥානේ පරිපූර්ණ වශයෙන් තියෙන රහතන් වහන්සේලා. ඒ නිසා උන්වහන්සේලාගේ සිත ගැන කියද්දි කියනවා අපපතිට්ඨං අපවත්තං අනාරම්මණං කියලා. පතිතන වූ පවතින්නේ නැති ආරම්මන නැති ස්වභාවයේ විඥානයක් සිතක් තියෙනවා රහතන් වහන්සේලාට. යම් කිසියකින් මේ විදිහට රාග දෝෂ මොහ ඇසුරු කරන්නේ නැතිව අරමුණු නැතිව අපපතිට්ඨිත විඥානයක් තියෙනවා නම් අන්න එතකොට ඒ විඥානේ අවිරුල්ලේ ඒක වැඩෙන්න හේතු නැහැ. ඔහුට නතු වෙන්න කෙනෙක් නැහැ. නතිය අසති වෙනවා. රාග දෝෂ මොහ වලට උන් නතු නැහැ. රාග දෝෂ මොහට නතු නැත්නම් අන්න ඔහුට ගති පිහිටන්නේ නැහැ. දේව ගති, මනුස්ස ගති, තිරිසන් ගති, പ്രേත ගති, නිරය ගති ආදී වශයෙන් ඔහුට ගති පිහිටන්නේ නැහැ, ගති පණවන්න බෑ. මේ වගේ ගති නැත්තම් ඔහුට චුතියක් උත්පත්තියක් පණවන්න බෑ. චුතු උත්පත්ති පණවන්න බැරි තැන නැවත පංච උපාදානස්කන්ධ හැදෙන දුක්ඛ දෝමනස්යන් ගෙන දෙන ධම්මතාවයක් යෙදෙන්නේ නැහැ. ආයතින් ජාති ජරා මරණ දුක්ඛ දෝමනස් උපායාස හොට නැහැ. ඒ නිසා ඒව මේ තස කේවලස දුක්ඛක්ඛන්ද නිරෝධෝ හෝති. මෙන්න මේ මුළු දුක්ඛඳගෙම නිරෝධය සාක්ෂාත් කරගන්න පුළුවන්. එතකොට මේ සියල්ලම සිද්ධ වෙන්නේ පණ පිටින් ඉන්නකොට මේ ජීවිතේදී. දැන් මෙන්න මේක සාක්ෂාත් කරගන්නට අනිසිතෙක් වෙලා ඉන්නට කරන්නට ඕන දේ බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. විවිධ ආකාරයෙන්. විවිධ සූත්‍රවල දේශනා කරන්නේ ඒකයි. සත්තට්ඨාන කුසල සූත්‍රය විස්තර කරනවා කුසල් 7ක් වඩා ගන්න. විතක්ක සංඨාන සූත්‍රය විස්තර කරනවා කොහොමද මූලික වශයෙන් ඒ සිත පිරිසිදු කරගන්නේ කියන එක. කොහොම ගිහිල්ලා තථාගතයන් වහන්සේ විස්තර කරනවා මෙහෙම සූත්‍රයක්. අති ගාම්භීර කරුණු තියෙන සූත්‍රයක් තමයි සතර සතිපට්ඨානය කියන එක. මෙන්න මේකට තථාගතයන් වහන්සේ බොහෝම වටිනා තැනක් දෙනවා. මක් නිසාද ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. මේක තමයි එකම මග මහණෙනි. සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවාණං සමතික්කමා දුක්ඛ දෝමනසානං අත්තංගමා ඥායස්ස අධිගමාය නිබ්බානත සත්‍ය කිරියාය. මේ නිවන සාක්ෂාත් කරන්නට තියෙන එකම මග. මෙන්න මේ සතර සතිපට්ඨානේ භාවනා වර්ග බොහෝ ගණනක් 20 ගණනකට වැඩිය විස්තර කරනවා. ඒ හැම භාවනාවකම 24ක් වශයෙන් වගේ මට මතක හැටියට ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රමාණයක් විස්තර කරනවා. ඒ හැම භාවනාවකම ඒ සතර සතිපට්ඨානයේ වඩන්නාට නියමාකාරයෙන් වඩනකොට අන්න ඔහු ගමන් කරන්නේ මෙතුවක් කාලයක් ඇසුරු කරමින් හිටිය කෙනා නිස්සිතයා අනිශ්චිතයක් වෙන තත්වයට හිත දියුණු වෙන ආකාරය තමයි ඒ සතර සතිපට්ඨාන සූත්‍රයේ පෙළගස්වලා තියෙන්නේ. දැන් සතර සතිපට්ඨානයේ තියෙන අංග තියෙන්නේ ඒවට අපි කියනවා පොයින්ට් ෆෝම් එකෙන් ඒවට කියන්නේ බොහොම සංක්ෂිප්ත කාරණා ටිකක් සමරි එකක් තමයි තියෙන්නේ. ඒක තමන් හොයාගන්නට මොකද්ද කරන්න ඕන කියන එක. නමුත් ඒකේ යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය වඩනවා නම් ඒ සතර සතිපට්ඨානය වඩාගෙන ගිහිල්ලා සමුදය ධම්මානු වය ධම්මානු පස්සේ විරණියත් කරලා එතනින් එහා පැත්තේ පරියායක් විස්තර කරනවා ඒ සූත්‍රයේ හැම අංගයකම. මොකක්ද ඒ පරියාය කියන්නේ? අපි කායානුපස්සනාව ගත්තොත් ඒක මෙහෙම සඳහන් වෙනවා. අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති. නච කිංචි ලෝකේ උපාදීයති. අන්න සතර සතිපට්ඨානයේ වඩන කෙනාට අවසානයේ ලැබෙන ඵලයක් තමයි
අනිශ්චිතෝච විහෙරති කියන తত্ত্বය. මෙතුවක් කාලයක් රාග දෝෂ මොහ නිශ්චිතෝ විහරණයක හිටියා. නිශ්චිතෝච විහරණය. ලෝකේ උපාදාන කරන් හිටියා. නමුත් සතර සතිපට්ඨානයේ වැඩලා උපරිම තත්වයට වඩා ගත්තොත් අන්න එතෙන්දී ඔහුගේ සිත ගැන කියනවා පච්චුපට්ඨිත සති ඇති අවස්ථාව කියලා. පච්චුපට්ඨිත සති ඇති අවස්ථාව කියන්නේ පංච උපාදානස්කන්ධ තවදුරටත් පැන නොනගින අවස්ථාව. ඒ අවස්ථාවේ තමයි සප්පබාධ චිත්තය කියන එක අපි අත්විඳින්නේ. පබසර සිත. මෙන්න මේ පංච උපාදානස්කන්ධ නොයදෙන අවස්ථාව, රාග දෝෂ මෝහ නොයදෙන අවස්ථාවට කියනවා පච්චුපට්ඨිත සති. මෙන්න මේ අවස්ථාවේ තමයි අනිශ්චිතෝච විහරණය සිද්ධ වෙන්නේ. මේ නිසා තමයි තථාගතයන් වහන්සේ නිතර කියන්නේ ගෝචරේ භික්කවේ චරත සඛේ පෙත්තිකේ විසයේ. මහණෙනි නුඹලා ගෝචරේ භූමියේ හැසිරෙන්න. ස්වකීය පියාගේ කියා දුන්න ගෝචර භූමිය. තථාගතයන් වහන්සේ කියනවා ස්වකීය පියා කියා දුන්න ගෝචර භූමිය මොකද්ද? අපිට කියා දුන්න ගෝචර භූමිය තමයි චත්තාරෝ සතිපට්ඨාන. මෙන්න මේ සතර සතිපට්ඨානය හොඳින් වඩමින් වාසය කරනවා නම් ඔහු ගෝචර භූමිය ආර්යයන්ට අයිති වූ ගෝචර භූමියේ හැසිරෙන්නෙක් බවට පත් වෙනවා. මෙන්න මේ භූමියේ වාසය කරන්නා කොහොමද වාසය කරන්නේ? අනිශ්චිතෝච විහෙරති. ඇසුරක් නැතුව වාසය කරනවා. මොනවද ඇසුරු කරන්නේ නැත්තේ? රාග දෝෂ මොහ ඇසුරකින් තොරව වාසය කරනවා. නිශ්චිත විහරණය කරන එක නා මොකද කරන්නේ? දැන් කාම ධාතුවේ ඉන්න මිනිස්යන් නම් නිශ්චිතේ කුණොත් ඔහු පංචකාමයේ ඇසුරු කරමින් වාසය කරනවා. මෙන්න මෙහෙම පංචකාමයේ ඇසුරු කරමින් වාසය කරපු කෙනා එතනින් මුදවාලා අනිසිත විහරණය ශුන්්‍යත අනිමිත්ත වූ විමෝක්ෂය සාක්ෂාත් කරගත හැකි වූ අනිසිත විහරණයට යන්නට පුළුවන් එකම මඟ තමයි චත්තාරෝ සතිපට්ඨාන. ඉතින් මෙන්න මේ සතර සතිපට්ඨාන කියන්නේ ඒ අතින් අතිශය ගැඹුරු ගම්භීර ධම්ම දේශනාවක්. ඒකත් අධ්‍යයනය කරන්නට ඕන. ඉතින් යම් කෙනෙක් මේ ආකාරයෙන් මෙන්න මේ ද්වේතාවය ගැන කරුණ විග්‍රහ කරගනිමින් අනිත් සූත්‍රා ගලපමින් Tamanට වැටහෙන ආකාරයෙන් දහම් මානසිකාරයක යෙදෙනවා නම් Tamanට හිතන්න පුළුවන් නිශ්චිතයා කවුද? ඇත්තටම බුදුහාමුදුරුවෝ කියලා දුන්නා. අනිශ්චිතයා කවුද? නිශ්චිතේ කොන Tamanට තියෙන අවඩ මොකද්ද? ආදීනවේ මොකද්ද? අපස්සාදා බහුදුක්ඛ බහූපායාස ආදීනෝ එත්තබියෝ. මේ බහුල ආදීනයක් තියෙනවා. ඒක ගැන හොයලා බලන්නට ඕන. අනිශ්චිතයට තියෙන වාසි මොනවද? කුමක්ද අනිශ්චිතය කියන්නේ? කියන එක වරින් වර යම් කෙනෙක් විග්‍රහ කරගන්නමින් වාසය කරනවා නම් අන්න ඔහුට ක්‍රමානුකූලව වැටෙන්න පටන් ගන්නවා. නිශ්චිතය වෙන්න තමන්ට දුක්ඛ දෝමනස්යන් උපදින බවක්, අනිශ්චිතයක් වෙන්න තමන් දුක්ඛ දෝමනස් වලින් දුරින් දුරට ගිහිල්ලා නිවන ළඟට යන බවක්. මේ නිවන සාක්ෂාත් කරන්න ඒක වටහා ගන්න ප්‍රත්‍යක්ෂ වෙන්න මෙන්න මේ අනිශ්චිත පැත්තට හිත නැඹුරු වෙනවා. ඉතින් ඒ විදිහට මේ ද්වේතානුපස්සනාව තමන් උපයෝගී කරගන්න ඕන. මේ කෙටියෙන් ගාථා පද වශයෙන් කෙටියෙන් කිව්වට එහි තියෙනවා ගැඹුරු අර්ථයන්. මෙන්න මේ ගැඹුරු අර්ථයන් මොනවාද කියන එක නිරන්තරයෙන් තමන්ට හැකි හැම අවස්ථාවකම යෝනිසෝ මනසිකාරය යෙදෙන්නට ඕන. මෙන්න මේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ දහම් කරුණු විමසා බලනකොට එතකොට තමන්ට වැඩෙන්නේ විමර්ශා ඉද්ධිපාදය. මෙන්න මේ විමර්ශා වැඩෙන්න තමන්ගේ ඥානය වැඩෙනවා. ඥානය වැඩෙනකොට ඒ පිළිබඳ අවබෝධයත් එක්ක ක්‍රමයෙන් තමන් ලෝකයෙන් වෙන් වෙලා ලෝකෝත්තර පැත්තට ගමන් කරනවා. නිවන දෙසට ගමන් කරනවා. මේ විදිහට ගමන් කරන කෙනාට දිත්තේව ධම්මේ අඤ්ඤා මේ දිටු දැමීම අඤ්ඤා ඵලය සාක්ෂාත් කරන්න පුළුවන්. එසේත් නොමැතිනම්
අනාගාමී ඵලයවත් සාක්ෂාත් කරන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඔබ සියලු දෙනාම ඒ ආකාරයෙන් මේ සූත්‍රය තවත් කියවලා ඒ දහම් කරුණු තමන්ට වැටෙන ආකාරයෙන් යෝනිසෝ මනසිකාරය කරන්න උත්සාහ ගන්න. ඉතින් ඒ පරියාය පිළිබඳ විග්‍රහය මම කෙටියෙන් සඳහන් කළේ. තව ඒ පිළිබඳ යම් කිසි කරුණු කාරණා දැනගන්න ඕන නම් මේ අවස්ථාවේ මේ ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන් මට හැකිය ආකාරයෙන් මම ඒක විස්තර කරලා දෙන්න.